නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්මයේ කියා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අධ්‍යාපනය ලබන කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ඉගෙනීම ලැබූ පින්වත් ඩිලාන් විජේසිංහ පුතුණුවන් ඇතුළු මේ මිතුරු කැල විසින් තමයි අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. විශේෂත්වය වෙන්නේ මේ මෙල්බන් නුවර අධ්‍යාපනය ලබන මේ ඩිලාන් විජේසිංහ පුතුණුවන්ගේ තම මෑණියන් වන කුරුණෑගල ඉලුපගෙදර පාරේ පදිංචිව සිට 2025 වෙනි මාසේ 28 වන දින මිය පරලොව ගිය තම මෑණියන් වන ඩිලාන් බාලසූරිය මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ ආරමුණින් තමයි අද මේ උතුම් පින්කම සිදු කරනු ලබන්නේ. පින්වත්නි, ඔබ අපි හැමෝම දන්නවා ඔබ අපි හැමෝගෙම ජීවිත අස්ථිරයි කියන කරුණ. මේ ජීවිතයේ තියෙන මේ හැම දෙයක්ම අපිට දාලා යන්න වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ සබ්බන් ලෝකේ පහය ගමනියං. මේ ලෝකේ හැම දෙයක්ම අස්ථිරයි. හැම දෙයක්ම තමාගේ වශයෙන් පවත්වා ගන්න බෑ, අනාත්මයි. සබ්බන් ලෝකේ පහය ගමනියං. මේ හැමදේම දාලා යන්න සිද්ධ වෙනවා කියන එක. එතකොට මෙන්න මේ කරුණ ಜಾති, ආගම්, කුලමල කිසිම ભેදයකින් තොරව කතා කරන භාෂාවේ කිසිම දෙයකට මේක බලපාන්නේ මේ මරණය කියන කරුණ මේ කිසිම දෙයකට යටත් නැහැ. ભેදයක් නැහැ. එයා ලස්සන වුණත් කැත වුණත්, උගත් වුණත් නූගත් වුණත්, දුප්පත් වුණත් පොසත් වුණත්, සිංහලෙක් වුණත් සුද්දෙක් වුණත් එයා මැරෙනවා. එතකොට වයසට යනවා, ලෙඩ වෙනවා, මරණය, ශෝක කිරීම, හැඬීම්, කායික දුක්, මානසික දුක්, ඊට පස්සේ කැමති දේ නොලැබීමේ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, අප්‍රියයන් සමග එක්වීමේ දුක. ඔන්න ඔය දුක බුදුරජාණන් දේශනා කළේ සත්‍යයක් හැටියටයි. ආනි සත්‍යයට ඔබ අප හැම දිනාටම මුහුණ දෙන්න වෙනවා. සමහරවිට විවිධ ආයුරින්, සමහරලාට මේ වෙලාවේ කෙනෙක් ඔන්න ලෙඩ වෙලා දුක් වෙනවා ඉන්න පුළුවන්. දැන් මේ දිනවල
COVID-19 ඔන්න පැතිරලා යනවා. ඒ ලෙඩවීමේ දුකින් වසංගත රෝගයන්ට පත් වෙලා ඔන්න බොහෝ පිරිසක් දුකටපත් වෙනවා. ඊට පස්සේ වයසට යෑමේ දුක එනවා. මරණයේ දුක. දැන් අපේ ප්‍රියමනාප අපේ හිටපු දෙමාපියන්, අපේ ඉන්න සහෝදරවරු, අපේ ඥාතීන් මොන මිය යනවා. ඒතර මරණයේ දුක. ඊට පස්සේ ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීමේ දුක අන්න අපිට දාලා යන්න වෙනවා. සමහර වෙලාවට මේ වගේ දැන් අපි සමහර වෙලාවට කෙනෙක් ඔන්න යනවා පිටරට රස්සාව කරන්න එක්ක ඉගෙන ගන්න. සමහර වෙලාවට ඔන්න තමන්ගේම දෙමාපියන්ගේ ඥාතීන්ගේ මලගමට තමන්ට මෙන්න හම්බෙන්නේ නැහැ. ඒතර ඒක දුකක්. ඒක තමයි මේ ලෝකයේ සත්‍යයක්. මේ ලෝකයේ තියෙන යථාර්ථය. එතකොට මෙන්න මේ දුක අපි සමහර වෙලාවට අපි හිතුවේ අපිට මේක මේ ජීවිතේ විතරයි මට ලැබෙන්නේ. ඒක සමහරවිට මේ දුක මට විතරයි. අනිත් අයට නෑනේ. සමහරවිට අපි හිතනවා මම වගේ පව්කාරයෙක්. නමුත් ඒක නෙමෙයි මේකට හේතුව. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ වයසට යෑම, ලෙඩවීම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක්, මේ කායික පීඩා, මානසික පීඩා, මේ නොයෙකුත් ප්‍රශ්න, නොයෙකුත් විදිහට අපේ ජීවිතවලට එන දුක කියන කරුණ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ලැබෙන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ එක හේතුවක් නිසායි. අපි අර කිව්වේ සමහරට මම වගේ පව්කාරයෙක්, අනේ මගේ කර්ම වෙන්නේ නැති, මම හිටියනම් අපි සමහරට ඔහොම කියනවා. නමුත් කිසිවක් නොවේ කියන භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? ජාතිපත්ත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. ඉපදීම ඇති කල්ලි තමයි මේ වයසට යෑම, ලෙඩවීම, මරණය, ශෝක කිරීම, කායික දුක්, මානසික දුක්, සුසුමෙලීම්, පීඩා කියන දේවල් කෙනෙකුට ලැබෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඉපදීම නිසා කියලා. එතකොට ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අපි අහලා තියෙන ධර්මයේ තුල උපන් සත්වයට නොමැරී සිටීමක් නම් නැහැ. උපන් සත්වයට වයසට යෑමෙන් වැළකී සිටීමක් නැහැ. උපන් සත්වයට ලෙඩවීමෙන් වැළකී සිටීමක් නැහැ කියලා. ඉපදුනාද එයාට ওই දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඉපදුනේ අපි මේ එකපාරක් නෙමෙයි. දෙපාරක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අපි උපත හරියට කොයි වගේද? මෙන්න මෙහෙම. අනමතග්ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති. මේ සසර ගමනේ අපි සසර ගමන කියන වචනේ තේරුම තමයි දැන් අපි මේ ඉපදෙනවා. අපි මැරෙනවා. මැරුණාට පස්සේ ආය අපි ඉපදෙනවා කොහේ හරි. ආයතන මැරෙනවා. ඔතකොට ඉපදෙනවා මැරෙනවා. ඉපදෙනවා මැරෙනවා. ඔය විදිහට ඉපදෙමින් මැරෙමින් යන ගමනට බුදුරජාණන් එක නමක් දේශනා කළා. අන්න ඒකට කිව්වා සසර ගමන කියලා, සංසාර ගමන කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ සසර ගමනේ අපි උපන් වාර මෙපමණයි කියලා කියන්න බෑ. මිනිස්සෙක් වෙලා ඉපදුනාට පස්සේ දැන් අපි හැමෝටම තියෙන ඇටසැකිල්ලක් අපි කියන්නේ ඇටසැකිල්ල. එතකොට ස්කෙලිටන් එක. එතකොට ඒ ඇටසැකිල්ල ටික විතරක් එකතු කළොත් දැන් අපි මරණයට පස්සේ හැම එකක්ම පොළොවට පස්සෙලා යන භාගතුනස් මේ කතාවක් කියන්නේ උපමාවක් අරගෙන. ඒ ඇටසැකිල්ල ඇටකට කූඩුව අපි මොකද කරන්නේ? ඒක ගොඩ ගැහුවොත් ඉපදිච්ච මනුස්ස ආත්මවල විතරක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සිනේරු පර්වත රාජයට වඩා ඉහළට ගොඩ ගහන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට පේන අපි කන්දක් කියලා හිතමු. දැන් හිතන්නකෝ අපිට සාමාන්‍ය අපි හිමාල පර්වතේ. ඒතර ඊට වඩා ප්‍රමාණයක් ඒ ඇටකටු ටික ගොඩ ගහන්න පුළුවන් මනුස්ස වාර ආන් ඒ තරම් බොහෝ ප්‍රමාණයක් අපි ඉපදිලා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන බුදුරජාණන් එක දවසක් වඩිනවා පාරේ. යනකොට ඔන්න එක අත්ත කෙනෙක් ඉන්නවා. බමුණු අත්ත කෙනෙක්. මේ බමුණු සීයා මොකද කරන්නේ? බමුණු අංකල් දැන් වයසට පහේ ගිය අංකල්.
මේ අංකල් ලොකු නුග ගහක් තියෙනවා. හොඳට ලොකුවට සරුවට හැදිලා. දැන් මේ බමුණු අංකල් මොකද කරන්නේ? මේ නුග ගහ ගලවන්න කල්පනාව. බමුණු සීයා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා මොකද්ද ඔයා මේ කරන්නේ සීයේ කියලා ඇහුවා. එතකොට කිව්වා ස්වාමීනි මම මේ වයසට පහේ ඉන්න කෙනා වලපය ගොඩපය ඉන්නේ දැන්. කොයි වෙලාව හරි මම දැන් යනවා. මම මේ කවුරුත් වලදාපු නැති තැනක මගේ මිනිහ වලදාන්නේ මම මේ හිතන් ඉන්නේ කියලා කිව්වා. මිනිහ වලදාන්න අර ලොකු නුග ගහ ගලවල එතන තමයි දැන් මෙයාගේ සොහන හදන්න මෙයාගේ වල හදන්න මෙයා කල්පනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සීයේ ඔයා ඔතනම ඔය නමින්ම 14000 වතාවක් මැරිලා මනුස්ස ලෝකෙම මැරිලා ඔය නමින්ම 14000 වතාවක්ම මැරිලා ඔතනම වල දාලා තියෙනවා කියලා. ඔය නම ඇරෙන්න මනුස්ස ලෝකෙ ඉපදලා ඔතන ඔයා වල දාපු වාර ගාන මේ පමණයි කියලා කියන්න බෑ කියලා. ඒතර බලන්න අපේ සසර ගමනේ අපේ ස්වභාව අපි හිතන්නේ මේ හැමදේම අපිට අලුත්. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සසර ගමනේ ගමන් කරනකොට පින්වත්නි අපිට අම්මා වෙච්ච නැති කෙනෙක් හොයාගන්න නෑ. තාත්තා වෙච්ච නැති කෙනෙක් හොයාගන්න නෑ. අසවල මගේ ස්වාමියා වෙලා ඉඳලා තියෙනවා, බිරිඳ වෙලා ඉඳලා තියෙනවා, දරුවෝ වෙලා ඉඳලා තියෙනවා, සහෝදරයා වෙලා ඉඳලා තියෙනවා, සහෝදරිය වෙලා ඉඳලා තියෙනවා කියලා මෙයා වෙලා ඉඳලා නැහැ කියලා කියන්න බෑ කිව්වා. ඊතරම් ප්‍රමාණයක් අපි එනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අපේ දෙමාපියෝ මැරෙලා විතරක් අම්මා තාත්තා මැරෙනකොට විතරක් අපේ හඬපු කඳුළු මේ පේන සතර මහා සාගරයේ ජලයට අපිට සතර මහා සාගරයෙන් පේන්නේ නැහනේ. අපි ගිහිල්ලා මුහුදේ අයිනට හිටගත්තට පස්සේ අපිට පේන සීමාව විතරනේ පේන්නේ. එතකොට ඒ සීමාවෙත් කොච්චර ජලස්කන්ධයක් තියෙනවද? වෙරළට ගිහිල්ලා හිටගත්තාම. ඒතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. අපේ අම්මා තාත්තා වෙලා විතරක් මැරෙනකොට අපි හඬපු කඳුළු. ඊට පස්සේ තමන්ගේ ස්වාමියා, තමන්ගේ බිරිඳ, තමන්ගේ සහෝදරවරු, තමන්ගේ නෑදෑයෝ මැරෙනකොට විතරක් හඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. දුරොන්න අපි ආපු සසර ගමන. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා අපි සමහර විට මැරුම් කනවා විවිධ අවස්ථාවන්. සමහර අය වෙඩි කාලා මැරෙනවා. සමහර අය ගුටි කාලා මැරෙනවා. දුර ඔය විදිහට තියෙනවනේ. සමහර අය සාමාන්‍ය විදිහට ඉඳලා මැරෙනවා. මැරෙන ක්‍රමේ මොන අයරෙන් වුණත් භාග්‍යවතුන් දේශනා කරන්නේ මිනිස්සු විතරක්. නමුත් තිරිසන් ලෝකෙ ගියාට පස්සේ ඌරු කුකුල්ල වෙලා බෙලි කැපුම් කනකොට ගලාගෙන කිපු ලේ දහරා ඒ විදිහට මැරෙනකොට බෙලි කැපුම් කාලා මැරෙනකොට ඒ සතාගේ ගලා ගියපු ලේ ටික මේ පේන සාගර ජලයට වඩා වැඩි කියනවා. සතර මහා සාගරයේ ජලයට වැඩි කියනවා. එතකොට ඒ තිරිසන් ආත්මේ විතරක් හරකෙක් ඌරෙක් කුකුලෙක් වෙලා සත්ව ලෝකෙ විතරක් ගිහිල්ලා බෙලි කැපුම් කාලේ විතරක් මැරෙනකොට. ඒතර ඔන්න ඕකයි මේ සසර ගමනේ තියෙන ඇත්ත. මේ කියන්නේ අපි ඉපදිච්ච වාර ගණන මෙපමණයි කියලා අපිට කියන්න බෑ. අපි මේ දැන් මනුස්ස ලෝකේ ඉන්නවා. මේ මනුස්ස ලෝකයට ආවේ අපි කොහේ හරි මීට කලින් මැරලානේ. දැන් මේ මනුස්ස ලෝකේ අපි ඉන්නවා. තව ටිකකින් අපි මැරෙනවනේ. අපි ආයෙ කොහේ හරි ඉපදිනවා. ආයෙ මේ සසර යනවා. බුදුරජාණන් වහන්සේ ළඟට බුදුරජාණන් වහන්සේ එක දවසක් වැඩම කරා අලහුනුවරට. අලහුනුවර තිබුණ ලස්සන නගරයක් අග්ගාලව කියලා. එතකොට මේ අලහුනුවර මේ අග්ගාලව කියන නගරයට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළාට පස්සේ එහි ඉන්න මිනිසුන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් චාරිකාය වඩනකොට එහි ඉන්න මිනිසුන්ට භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. පින්වත්නි ඔබේ මරණය ගැන සිහි කරන්න කිව්වා නිතර. මම මැරෙන කෙනෙක්. මරණයට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය මම ඉක්මවල නෑ කියලා නිතර සිහි කරන්න කිව්වා. දැන් මේ කවුද කියන්නේ? බුදු කෙනෙක්. ඇයි මරණය ගැන සිහි කරන්න කියන්නේ? සාමාන්‍යයෙන් අපි හිතන්නේ මරණය කියන එක අපිට ඒක ඍණාත්මක කල්පනාවක්.
අපි ඔහොමනේ කියන්නේ ඕම හිතන්න හොඳ නැහැ. ඕවා හරි නරකයි. අපි ඔහොමනේ කියන්නේ. නමුත් බුදු කෙනෙක් දේශනා කරන මරණය ගැන හිතන්න. ඇයි මරණය ගැන හිතන්න කිව්වේ භාග්‍යතුන් වහන්සේ? වෙන මොකවත් නිසා නෙමෙයි. මරණය ගැන සිහි කිරීමෙන් තමයි කෙනෙක් අප්‍රමාදී වෙන්නේ. අප්‍රමාදී කියන වචනේ තේරුම මොකද්ද? එයා කුසල් දහම් කරගන්න. අකුසල් දුරලලා කුසලයේ උපදවා ගන්න. පවුෙන් වැළකීලා පින රැස් කරගන්න. වහා උපකාර වෙන දෙයක් තමයි මරණ සතිය කියන එක. මරණය ගැන සිහි කිරීම කියන එක. මොකද මරණය ගැන සිහි කරනකොට තමයි එයාට පින් රැස් කරගන්න ආසාව ඇති වෙන්නේ. කුසල් රැස් කරගන්න ආසාව. ඇයි ඒ තමයි මරණය ගැන සිහි කරන්න කියන්නේ මම මැරෙනවනේ හලෝ කියලා එහෙම නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ මරණය ගැන සිහි කරන්න ඕන ක්‍රමේ හරි ලස්සනට දේශනා කරනවා. ඒ තමයි අපි දැකලා තියෙනවා. සමහර මිනිස්සු ඇවිදින ගමන් මැරලා වැටෙනවා. සමහර මිනිස්සු ඉඳගෙන කතා කරනකොට මැරෙනවා. මේ කතා කරගෙන ඉන්නේ එහෙම මැරලා වැටෙනවා. සමහර අය නිදාගෙන ඉන්නවා රැට ඇඳට යනවා නිදා ගන්න උදේ බලනකොට මැරිලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තමන් ඉන්න ඉරියව්වත් එක්ක සසඳලා බලන්න. මං මේ ඉන්න ඉරියව්ව තුල අනේ මිනිස්සු ඕන තරම් මැරිලා තියෙනවනේ. එහෙනම් මමත් ඉන්නේ මේ මැරෙන්න පුළුවන් ඉරියව්වක. එහෙනම් මම මේ ඉරියව්ව තුල මැරුණොත් මේ ඉන්නකොට මේ වෙලාව තුල අන්න මගේ ජීවිතේට මම පින් දහම්ද වැඩිපුර රැස් කරගෙන තියෙන්නේ. ඒතකොට යා සසඳනවා පිනද පවද කුසල්ද අකුසල්ද. අන්න එතකොට තමන් පුද්ගලිකව දන්නවා තමන්ගේ ස්වභාවය. අන්න එතකොට යා වහා අප්‍රමාදී වෙනවා කියනවා. අනේ එහෙනම් මගේ ජීවිතේට මම කුසලයේ රැස් කරගත යුතුයි කියලා. ඊට පස්සේ සමහරට හසදන්න කියන තමන්ගේ වයසත් එක්ක. මොන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද? සමහර ළමයි ඉන්නවා කියනවා අම්මගේ කුසට එනකොට මැරෙනවා. අනේ මම එහෙම මැරුණා මොකක් හරි පිනකට මම බේරුණා. ඊට පස්සේ ඉපදිනකොට මැරෙනවා. ඊට පස්සේ මොන්ටිසෝරි යන කාලේ මැරෙනවා. ලොකු ඉස්කෝලේ යනකොට මැරෙනවා. ශිෂ්‍යත්ව කරන වයසේදී මැරෙනවා. ඕ ලෙවල් කරනකොට මැරෙනවා. ඇඩ්වාන්ස් ලෙවල් කරන කාලේ මැරෙනවා. සාමාන්‍ය ඊට පස්සේ යුනිවර්සිටි වල ඉන්න කාලවල වල මැරෙනවා. සාමාන්‍ය අවුරුදු ඊට පස්සේ 27 30 දී ওই වගේ කාලවල මැරෙනවා. ඒතර අන්‍ය සසඳනවා මේ මං ඉන්න වයස එහෙනම්. මරණයට සුදුසු වයසක්. ඇයි? මේ වයස තුල මැරිච්ච මිනිස්සු ඉන්නවා. එහෙනම් මම මේ වයසේදී මැරුණොත් මගේ ජීවිතේට මං කුසල දම් පින් දහම් රැස් කරගෙන තියෙන්නේ කියලා. අන්‍ය සසඳනවා. ඒක 아무තුවෙන් කියන්න දෙයක් නැහැ නේ පව් කරපු කෙනා කොහෙද යන්නේ කියන එක. අකුසල් කරන කෙනා කොහෙද යන්නේ කියන එක කියන්න දෙයක් නෙමෙයි. ඒක බණ වලින් ඕන තරම් අහලා තියෙනවනේ යන්නේ කොහෙද කියන එක. එතකොට අන්න ඒකනේ මේ විදිහට කල්පනා කළ වහ පින් දහම් කුසල් දහම් රැස් කරගන්න අප්‍රමාදී වෙනවා කියනවා. ඒතර අප්‍රමාදී බව ඇති කරන කාරණාව තමයි මේ මරණය ගැන සිහි කිරීම කියන එක. එතකොට ඔන්න දැන් භාගතුන් වහන්සේ ඒ පිරිසට ඒ ආලව් නුවර හිටපු පිරිසට දැන් ওই විදිහට මරණය සිහි කරන්න මේක අස්තීර දෙයක් මේ හැමදේම අනිත්‍යයි අපිට අත්හැරලා දාලා යන්න වෙනවා. අපේ ජීවිතේ රැස් කරගත්තව පින තමයි අපිට රැකවරණය පිණිස එන්නේ. අපේ ජීවිතේ අපි රැස් කරගත්තව කුසලයේ තමයි අපිට පිහිට පිණිස එන්නේ. අපිට ආරක්ෂාව පිණිස එන්නේ කියලා ওই විදිහට භාගතුන් වහන්සේ දේශනා කළා. දැන් මෙතන බණ අහන්න එදා ඇවිල්ලා හිටියා පේශකාර දින. පේශකාර දිනියක් කියලා කියන්නේ මහාන කෙනෙක්. ඒ කියන්නේ ඇඳුම් මහාන කෙනෙක්. එතකොට මෙයාටත් ඔය මරණ සතිය ගැන භාගතුන් වහන්සේ දේශනා කරපු බණ ටික අහා හිටියා. මේ තරුණ පහේ ගෑනු ළමයට හිතුණා අනේ මමත් මේ ටික පුරුදු කරගන්න ඕනේ. මේ මරණ සතිය ඇත්තටම මම පුරුදු කරන්න ඕනේ කියලා මෙයාට ලොකු ආසාවක් ඇති වුණා. ආසාවක් ඇති වෙලා මෙයා මොකද කරන්නේ දැන් මරණ සතිය සිහි කරනවා. ඔය භාගතුන් වහන්සේ කියලා දුන්න විදිහට. මම දැන් මේ ඇඳුම් මහා ඉන්නකොට මම මැරෙන්න පුළුවන්. ඒ නිසා මගේ ජීවිතේ පින් රැස් කර. දැන් මෙයා කොහොමද ඇඳුනුත් මහනවා. දැන් පුළුවන් විදිහට සීලේ පුරුදු කරනවා. පුළුවන් විදිහට ගුණධර්ම වඩනවා. හැකිසෑම වෙලාවකම පොඩ්ඩක් හරි භාවනා කරනවා. දන් පෙන් දෙනවා. දැන් මේ විදිහට පින් රැස් කර කර ඉන්නවා. මරණ සතිය ගැන සිහි කරමින්. ඔහොම දැන් ඉන්න ওই ළමයට ඔන්න එක දවසක් ආරංචි වුණා. දැන් මෙයා මෙහෙම අවුරුදු 3ක් 4ක් ඔන්න ජීවිතේ දැන් මරණ සතිය පුරුදු කරමින් ඉන්නවා.
ඊට පස්සේ ආයේ කාලයක් ගිහිල්ලා භාගතුන් වහන්සේ අවුරුදු 2-3කට පස්සේ ආයේ අලව් නුවරට මන්න චාරිකාවේ වැඩියා. හැබැයි මේ වැඩියේ භාගතුන් වහන්සේ දැක්කා නුවණින් මෙන්න මේ ළමයා දිහා. මේ ගෑන් ළමයා මුල් කරගෙන තමයි භාගතුන් වහන්සේ වැඩි. ඇයි මේ ළමයා එදා කියලා දුන්නේ බණපදේ පුරුදු කරලා දැන් මෙයාගේ ඉන්ද්‍රිය ධර්ම මෝරලා ගිහිල්ලා. ඒක භාගතුන් වහන්සේ දැක්කා. බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන්නට කලින් ඒ බුදුරජාණන් වහන්සේ නමක් ඥානයන් දෙකක් පාවිච්චි කරනවා. ඒ ඥානයන් දෙකට තනි නමක් කියනවා බුදු ඇස කියලා. බුදු ඇස කියලා කියන්නේ ඥාන දෙකකට. ඒ තමයි ඉන්ද්‍රිය පරෝපරිහත්ත ඥානයත් ආසයනුසේ ඥානයත්. බුදුරජාණන්සේ දකිනවා ඉන්ද්‍රිය ධර්ම ඒ එතන ඒ ඉන්න බණහන් ඉන්න පිරිසගේ තුල සියලු දෙනාගේම ඉන්ද්‍රිය ධර්මයන් දෙස බලනවා. කාගේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ දිහා බලනවා. කාගේ මේ ඉන්ද්‍රිය ධර්මද මෝරලා තියෙන ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ඊට පස්සේ ආසයනුසේ ඥාණයෙන් බලනවා කෙලෙස් අඩු අය කවුද? රාගය, ද්වේෂය, මෝහය ආදී අකුසල ධර්මයන් අඩු අය කවුද? ඒතර ආන්නේ එතන ඉන්න කෙනා ඉලක්ක කරගෙන තමයි 100ක් හිටියත් එක්කනයි දින්නේ. ආන්නේ එක්කන මුල් කරගෙන ධර්මයේ අවබෝධ මාර්ගඵල ලබනකම භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. එතකොට එදා දැක්කේ අන්න මේ ළමයා. ඇයි මරණ සිතී පුරුදු කිරීමේ ආනිසංසය විදිහට. දැන් බුදුරජාණන් වහන්සේ ඔන්න වඩිනවා. වඩිනවා ඔන්න භාගතුන් වහන්සේ බණ කියනවා. හැබැයි මේ ළමයා එදා බණ මඩුවේ නෑ. ධර්මශාලාවේ නෑ. මේ ළමයට මොකද වෙන්නේ? භාගතුන් වහන්සේ යන්න ආයේ අලව් නුවරට වැඩිය කියලා ආරංචි වුණා. බණ අහන්න යන්න ආස හිතුණා. නමුත් තාත්තා කිව්වා පුතේ යන්න එපා. මට ඇඳුමක් මහන්න තියෙනවා. මට ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක ඉක්මනින් දෙන්න ඕනේ. මේ ටික මහලා ඵලයන් අහන බණකට කිව්වා. දැන් මෙයා කල්පනා කරනවා අප්පච්චි කියපු එකනේ. මං මේ ටික මහලම යනවා කියලා. දැන් මේ ළමයා කඩිමුඩිය මැව්වා. මහල මොකද කළේ? බණ අහන්න යනවා. මේ ළමයා එනකන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියනවා ඉන්න අයට. ළමයා ආවා. දැන් සෙනඟ පිරීලා ධර්මශාලාවේ අයිනකින් වාඩි වුණා. කිරේ වලින් පිටිපස්සෙම වාඩි වුණා. භාගතුන් වහන්සේ මේ ළමයා දැක්කා. ඒ භාගතුන් වහන්සේ වැඩි මේ ළමයා වෙන්නේ. දැකලා අහනවා මේ ළමයාගෙන් හරි ලස්සන ප්‍රශ්න ටිකක්. ඒ තමයි අහනවා දුවේ ඔයා කොහේ ඉඳලාද එන්නේ කියලා. දැන් අපෙන් අහවොත් ඔන්න දැන් අපි ගෙදර ඉඳන් පන්සලට යනවා බණ අහන්න කියලා. දැන් අපෙන් ඇහුවොත් එහෙම ආන්දරෝ කොහෙද ඉඳන්ද පුතේ ඔයා ආවේ කියලා ඇහුවොත් ආන්දරෝ මං ගෙදර ඉඳන් ආවේ කියලා අපි කියන්නේ. මොන බලන්න මේ ළමයා කියන දෙන උත්තර භාගතුන්ස ප්‍රශ්න කීපයක් අහනවා. ඇහුවා පළවෙනි එක දුවේ ඔයා කොහෙන්ද ආවේ කියලා ඇහුවා. ඊට පස්සේ මේ ළමයා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ අනේ මං ඒ ගැන දන්නේ නැහැ කිව්වා. දැන් මේ බණ මඩුවේ ඉන්න අනිත් මිනිස්සු ඉන්නකොට අහන්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඇහුවා දුවේ ඔයා කොහෙද යන්නේ? පළවෙනි එක ඇහුවා ආවේ කොහෙන්ද? දන්නේ නැහැ කිව්වා. දෙවෙනි එක ඇහුවා කොහෙද යන්නේ? එතකොට මේ ළමයා කියනවා අනේ ස්වාමීනි භාගතුන් ඊ දන්නෙත් නැහැ. දෙවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ අහනවා තුන්වෙනි එක භාගතුන් වහන්සේ ඇහුවා දන්නේම නැද්ද ඔයා? එතකොට ළමයා කියන දන්නවා ස්වාමීනි කිව්වා. තුන්වෙනි එක. හතරවෙනි එක ඇහුවා දන්නව නේද කියලා ඇහුවා. එතකොට මේ ළමයා කියනවා ස්වාමීනි මම ඒ දන්නෙත් නැහැ කිව්වා. ඔන්න ඔය ප්‍රශ්න හතර ඇහුවා. අහනකොට මේ ළමයා කොයි විදිහට උත්තර දුන්නා. දැන් බණමඩ ඉන්න අනිත් මිනිස්සු බයින්න ගත්තා. අනේ අනිච්ච මේ කෙල්ලගේ හැටි බුදු කෙනෙක් එක්ක හරි හරියට කතාව මේ කෙල්ලන්ගේ අම්මලා තාත්තලා උගන්නලා නෑ හාමුදුරනමක් එක්ක කතා කරන්න කිසි ගෞරවයක් නෑ. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නේ. ඔන්න ඔය විදිහට දැන් අද කාලේ අම්මලා වගේ බණමඩුවේ ඉන්නේ සමහර අම්මලා බණ අහන්න ආවට අන්න ඒ වගේ අම්මලා වගේ මේ බයින්න ගත්තා මේ ළමයාට. බුදුරජාණන් දේශනා කළා කලබල වෙන්න එපා. ඔයාලා කිසි කෙනෙක් දන්නේ නැති අවබෝධයෙන්ම මේ ළමයා උත්තර දුන්නේ කිව්ව මං අහපු ප්‍රශ්න වලට.
මේ ළමයා මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ අවබෝධයෙන්මයි කිව්වා. එයාගෙම මම උත්තර ටිකත් අස්සවන්නම් ඕන කිව්වා. එතකොට මේ ළමයාගෙන් ආයෙ බුදුරජාණන්සේ අහනවා දුවේ ඔයාගෙන් මම ඇහුවා කොහේ ඉඳලාද එන්නේ කියලා. එතකොට ඔයා කිව්වා ස්වාමීනි භාගතුන් වහන්සේ අනේ මම දන්නේ නැහැ කියලා. ඒ කිව්වේ මොකද්ද දුවේ කියලා ඇහුවා. ස්වාමීනි ඔබ වහන්සේ මගෙන් ඇහුවා කොහේ ඉඳලාද එන්නේ කියලා. මම දන්නේ නැහැ කිව්වේ ස්වාමීනි. මම මේ මනුස්ස ලෝකෙට දැන් මේ ඇවිල්ලා ඉන්නේ. මම දන්නේ නැහැ ස්වාමීනි. කොහේ ජීවිතයක් ගත කරලා ඉඳලා මැරිලා මං කොහේ ඉඳන් ආවද කියලා දන්නේ නැහැ කියන එකයි මම ඔබ වහන්සේට උත්තර දුන්නේ කිව්වා. මොන බලන්න. දැන් අපිටත් ඒක නේද? අපිනුත් ওই විදිහට අපි අවබෝධයෙන් උත්තරේ දුන්නොත් අපිටත් කියන්නේ ඔහොමනේ. කොහේ ඉඳලා දාවිය කියලා ඇහුවොත් එහෙම අපිට ඇත්තටම දන්නේ නේ. සමහර වෙලාවට නිරේන් චුත වෙලා ඇවිල්ලා එන්න පුළුවන්. දෙවොලෙන් චුත වෙලා ඇවිල්ලා ආයේ මනුස්ස ලෝකෙකින් ඉපදිලා. සමහරට තිරිසන් ආත්මකින් ඉපදිලා මේ මොකක්ද? සමහර പ്രേත ලෝකෙකින් ඉපදිලා ඇවිල්ලා. සමහරලාට අසුර ලෝකයෙන් ඇවිල්ලා. සමහර මිනිස්සුන්ගේ තියෙන්නේ අසුර ගති. ආත්ම ගාව ගණනාවක් අසුර ලෝකේ ඉඳලා නාග ලෝකවල ඉඳලා ඒ දෙපිට කාට්ටු ගති තියෙන්නේ. ඒ අසුර ගති නේවා. සමහර අයගේ තියෙන තිරිසන් ගති. ඒ ස්වභාවයෙන් එනවා. ඒ ආත්ම ගණනාවක් එහිනේ. ඊට පස්සේ නිරේන් චුත වෙලා එන මිනිස්සු නිරේන් චුත වෙලා ආපහු දේශනාවේ තියෙනවනේ. ඒ නිරේන් චුත වෙලා එන ඉපදෙන්නේ භාගතුන දේශනා කරන කවදාවත් එයාලා පෝසත් පවුලක ඉපදෙන්නේ නැහැ කියනවා. දුගී දුප්පත් කණ්ඩ බොණ්ඩ නැති පහත්ම කුලවල ලස්සනක් නැති ඊට පස්සේ විකෘති සමහර ඉන්නේ මිනිස්සු දුප්පත් පවුල ඉපදෙන්නේ මුඩුක් වස්ස ඉපදෙනවා. සමහරවල කටවල් ඇඹරිලා නහයවල් කන පිට ගහලා කන් කන පිට හැරිලා ඇස් ඇඹරිලා ඔහොම ළමයි ඉපදෙනවා දැකලා තියෙනව නේද? එතන මේ ස්වභාවයෙන් මේ බලන්න සසරේ ස්වභාවය. ඊට පස්සේ සමහර මිනිස්සු ඔන්න ඉපදෙනවා ආයේ මනුස්ස ලෝකෙ ඉපදෙන ඔන්න ඊට මොකද නාග ලෝක වලින් අසුර ලෝක වලින් චුත වෙලා. එතකොට අන්න ඒගොල්ලෝ තමයි දිබිඩි චරිත වෙන්නේ. ඉතින් හැංගි හොරා වැඩ කරන්නේ. ඒ දේශනාවේ තියෙන මිනිස්සු ඉන්නවා කියන සමහර අය හැංගි හොරා හොර වැඩ කරනවා කියනවා. දෙබිඩි වැඩ කරනවා කියනවා. ඒ අකුසල් වලට එයා ඒ විදිහට අකුසල් දහම් පව්කම් කරලා නිසා ඒ විදිහට දුස්සීලකම් කරපු නිසා එයා ආයෙ කැරකිලා යන්නේ කියනවා ඒ ලෝකෙටමයි කියනවා. ඒ දෙබිඩි උපතට එයා උපදින්නේ කියනවා දිව දෙකේ සත්තු තියෙන ලෝකේ කියනවා. බලන්න කර්මාන් රූප අරන් යන හැටි උපත කියන එක. දැන් අපි දන්නවද කොහේද ආවේ කියන එක? අන්න ඒකයි. ඊට පස්සේ මේ ළමයන් අහන්නේ මොකද්ද කොහේද යන්නේ? එතකොට මේ ළමයා කිව්වා ඉදන්නේ ස්වාමීනි. එතකොට මේ ළමයා කියනවා ඒ මම කිව්වේ මැරලා ඊළඟට උපදිලා යන්නේ කොහෙටද කියලා දන්නෙත් නැහැ කියලා. බලන්න මේ කර්මානුරූප පසුබිමකට යන්නේ කොහෙද කියලා අපි දන්නවද කවුරුත්? සෝවාන් වුණ ශ්‍රාවකයෙකුට විතරයි නියතම රැකවරණේ තියෙන්නේ. ඒ සෝවාන් ශ්‍රාවකයට විතරයි භාගතුන් දේශනා කරේ සිංහනාද කරන්න පුළුවන් මම නම් සතර පහෙන් නිදහස් කියලා. ඒතකොට එතනින් පහළ කිසි කෙනෙකුට කියන්න බෑ මම නම් නිරේ යන්නේ මම නම් සත්තු අතර යන්නේ නේ මම නම් ප්‍රේතෙක් වෙන්නේ නැති වෙයි මම නම් අසුර ලෝකයක් නැති වෙයි. ඒතකොට සෝවාන් සිට ඉහළ මගපලලාභීන්ට විතරයි ඒක කියන්න පුළුවන්. අන්න ධර්මයේ ලැබෙන පිළිසරණ කීවේ ඒකයි. ඊට පස්සේ දේශනාවේ තියෙන හැංගි හොරා වැඩ කරන අය ඉන්නවනේ. එතකොට එයාලා උපදින්න කියනවා නික වංගුදා යන වංගු චරිතවලට ආයෙ ලැබෙන්නේම කියනවා. ඒ වගේ වංගු ජීවිත කියනවා. ඒ සර්පය මේ විදිහට දැකලා භාගතුන් යනසනවා සර්පය අර විදිහට වංගු ගහි දරණ ගහි යනව නේද කියලා අහනවා. අන්න ඒ වගේ උපතට යනවා කියනවා. බලන්න බුද්ධ දේශනාවේ තියෙන විදිය. බුදු කෙනෙක්ගේ අවබෝධය. ඒ භවයේ විපාකෙට ලැබෙන දේ. මරණය කියන එක පින්වත්නි අපි හැමෝටම උරුමයි. අපි මරණයට නෙමෙයි බුදුරජාණන් සරණ ගියපු ශ්‍රාවකෙක් බය වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් ආස නොකරනු නැවත උපතකටයි. නැවත උපතකටයි යා බය විය යුත්තේ. නැවත උපතකටයි ආස නොකළ යුත්තේ. ඇයි උපත කියන එක කර්මානුරූප මොන විදිහට හැදෙයිද කියන එක අපි දන්නේ නැහැ. සෝවාන් වුණොත් විතරයි නියත පිළිසරණක් තියෙන්නේ.
ඒතර ඔන්න ඕකයි මේ සසරේ තියෙන අනතුර. ඒතර මේ ළමයාගෙන් අන්න ඒකයි ඇහුවේ යන්නේ කොහෙද? ඒ දන්නෙත් නෑ. ආවේ කොහෙන්ද? ඒ දන්නෙත් නෑ. ඊට පස්සේ ඇහුවේ භාගතුන් වහන්සේ මොකද්ද? දුවේ ඔයා දන්නේම නැද්ද? හැබැයි එතකොට මේ ළමයා කියනවා මොකද්ද? ස්වාමීනි මම දන්නවා කියලා කිව්වා. ඒ කිව්වේ මොකද්ද කියලා අහනවා. එතකොට මේ ළමයා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ඇහුවේ ඔයා මැරෙනවා කියලා දන්නේ නැද්ද කියන එකයි. එතකොටයි මම කිව්වේ දන්නවා කියලා. ඇයි මෙයා පුරුදු කළේ කොහොමද මරණ සතියයි. එතකොට පින්වත්නි අපේ ජීවිතේ අපි මැරුණොත් අපේ ජීවිතවලට අපි පින කියන එක රැස් කරගෙන තිබුණ නැත්තම් දැන් මේ මෑණියන් බාලසූරිය මෑණියන් ගේ ස්වභාවය තමයි මේ මෑණියන් බොහෝ පිනට ලැබි මෑණියන් කෙනෙක් අම්මා කෙනෙක්. ඒ මෑණියන් සාමණේර ස්වාමීන් වහන්සේලා බොහෝ සෙයින් ආදරයෙන් අපෝපස්ථාන කරපු අම්මා කෙනෙක්. ඒ මෑණියන් තමන්ගේ දරුවන්ට කියලා තියෙන්නේ වැඩිමහල් ඒ තමන්ගේ දරුවන්ට පුතාලට හම්බෙන දැන් ඒ කාටද එක්ක ඩිලාන්ට එහෙම නැත්නම් මංජුලට හම්බෙන ඒ දරුවන්ට ඒ පුතාලට හම්බෙන දරුවන්ගේ පුතෙක් මේ අනේ පුතේ ශාසනයට පූජා කරන්න කියලා. එතකොට මේ ඩිලාන් මේ බාලසූරිය මෑණියන්ගේ තිබුණන්න පිනට ආසාව කියන එක. ඒතර පින කෙරෙහි කැමැත්ත තිබුණා. දානේ දෙන්න ආසාව අන්නේ පිනින් රැකවරණය සැලසෙයි. ඒ පින පිහිට පිනිසරණ පිනිස රැකවරණේ පිනිස ආරක්ෂාව පිනිස එනවා. එතකොට පින කියන දේ භාගතුනස එන්නේ කොහොමද රැකවරණේ පිනිස ආරක්ෂාව පිනිස එනවා කිව්වේ සෙවණැල්ල වගේ බරක් නොවේ. ඡායාව අනපායිනි. සෙවණැල්ල අපිට බරක් නෙමෙයිනේ. හැබැයි පවත් එනවා. පව එනවා කිව්වේ භාගතුන් වහන්සේ කොහොමද? චක්කං වහතෝ පදං පවේ විපාක එන්නේ කොහොමද? ගොනාගේ බැඳපු කරත්ති කොහොමද? ඒ කරත්ත රෝදේ කැරකි චක්කං වහතෝ පදං චක්කං කියවි ඒ කරත්ත රෝදේ කැරකි එනවා. ඒ ගොනාගේ පිටිපස්සේ. ඒ ගොනාට කරත්ති බරක්. එයාට ඒ සතාට එක පීඩාවක්. අන්න ඒ වගේ තමයි පවේ විපාකය. අන්න ඒකයි භාගතුන් දේශනා කළේ දුකට අකමැති නම් ඔබ සචේ භායිස්ස දුක්ඛස්ස සචේ වෝ දුක්ඛමප්පියං ඔබ දුකට බයයි නම් දුක් විඳින්න අකමැති නම් දුක පිළිකුල් කරනවා නම් සචේ භායිස්ස දුක්ඛස්ස සචේ වෝ දුක්ඛමප්පියං දුක අප්‍රියයි නම් භාගතුන් දේශනා කළේ කුමක්ද? මා කත්ත පාපකං කම්මං පව්කම් විතරක් කරන්න එපා. ආවීවායි අදිවාරහු එලි පිටත් රහසේ කියලා දේශනා කළා. එතකොට බලන්න ඒකයි පිනේ තියෙන වටිනාකම කිව්වේ. පින කියන එක ජීවිතේ එකතු එක්ස්ප්‍රෙස් කරගන්න කියන්නේ. ඊළඟට භාගතුන් සෙහුවේ අර ළමයාගෙන් මොකද්ද? දුවේ ඔයා දන්නව නේද කියලා. එතකොට කිව්වා අනේ ස්වාමීනි හතරවෙනි එක දුන්නා ඒත් මම දන්නේ නැහැ කියලා. ඒ කිව්වේ මොකද්ද කියලා අහනවා. මේ තමයි මැරෙන වෙලාව, මැරෙන කාලේ, මැරෙන ස්වභාවය, මැරෙන පරිසරය දන්නවද කියන එකයි. ඒකයි භාගතුන් මගෙන් ඇහුවේ කියනවා. ඒක මම දන්නෙත් නැහැ කියනවා. දැන් අපි දන්නවද ওই ටිකත්? අපි දන්නවද අපි මැරෙන්නේ මෙහෙමයි කියන එක? අපි දන්නවද අපි සමහර වෙලට යනවා රස්සාවක් කරන්න කියලා. උදේ ගෙදරින් පිටත් වෙනවා. සමහරට උදේ රස්සාවට යන කෙනා ගෙදරින් අඩිය තියලා ගෙදරින් යහතින් යනවා. හවසට යා ගෙදරට එන්නේ අනිත් අය කර මතින් පෙට්ටියක. මැරෙන ස්වභාවය අපි දන්නේ. මැරෙන වෙලාව අපි දන්නේ. මැරෙන ආකාරය අපි දන්නේ. සමහරට අපි ලෙඩක් ඇදලා ඉස්පිරිතාලෙට එනවා. ලෙඩේට බෙහෙත් ගන්න. දැන් අපි හිතමුකෝ මේ කාලේ වුණ කොරෝනා තියෙනවා. කොවිඩ්. දැන් COVID-19 හැදෙන හැම මිනිස්සයාම ඉස්පිරිතාලට යනවා. ඒ ඉස්පිරිතාල කොවිඩ් ආසාදනය වෙලා යන ඒ සෑම කෙනාගේම අදහස මොකද්ද? අනේ මම කොවිඩ් හැදලා මැරියන් කියලා දෙන්නේ නෑනේ. එයාලගේ හැමෝම බලාපොරොත්තු මොකද්ද? අනේ මම ආපහු කවද්ද මගේ ගෙදරට යන්නේ? නමුත් ඒ ගියාට
තමන්ගේ ඥාතීන්ටවත් තමන්ගේ මිනිහ බලන්න නැතුව අර ප්ලාස්ටික් බෑග් අර බොඩි පැක් කරන ප්ලාස්ටික් බෑග් එක නිකන් ෂිප් එකකින් වහලා දාලා එහෙම නැත්නම් පොලිතින් කවර දෙක කකුල් දෙකේ ඔළුවයි දෙපැත්ත ගැට ගහලා නිකන් සමූහ මිනි වලක මම මැරෙන්නයි මේ යන්නේ මගේ මිනිහත් වෙලෙන්නේ මෙහිමයි කියලා ඒ දන්නෙත් නැහැ. ඔන්න මරණය කියන එක. එතකොට මිනිස්සෙක් ඉපදුනේ ওই විදිහට වෙයි කියලා හිතාගෙනද? අන්න ඒක අපේ ජීවිතයේ අස්තිරය. ඒ කියන්නේ අපි හොඳට යථාර්ථය කල්පනා කරලා බැලුවොත්. සමහරු මේ රටෙන් ඒ රටට යන්න කියලා ෆ්ලයිට් එකට නගිනවා. ඒ රටෙන් මේ රට එනකොට ඒ ඥාතීන්ට කියනවා මම එනවා. දැන් අපේ දැන් මගේ ටේක් ඔෆ් එක තියෙන මේ වෙලාවට කියනවා. ඔය ලෑන්ඩින් තියෙන මේ වෙලාවට කියනවා. අර ඥාතීන් බලාගෙන ඉන්නවා. ටිකකින් ආරංචි කරන ගියේ එක කඩම් වැටිලා. මිනිහක් නැහැ. සමහරු මුහුද යනවා. සොයා ගන්නවත් නැහැ වෙච්ච දෙයක්. සමහරු යුද්ධෙට යනවා. ඒතර බෝම්බ එකකට අරන් මෙහිම වලට අහුවෙලා අර නිකන් පීසස් වෙලා කෑලි කුඩු වෙලා යනවා. හොයාගන්න කෑල්ලක්වත් නැහැ. මිනිහ මල කඳවත් නැහැ. මරණය ගැන ඔහොමනම්. ඒතර මේකයි පින්වත්නි මේ බුදුරජාණන් සහන්නේ දුවේ ඔයා දන්නේ නැද්ද? ඒක දන්නවා. දන්නේ නැහැ කිව්වා. මට මොකද වෙන්න කියන්නේ කියන එක ගැන. මේකයි මේ ජීවිතේ තියෙන යථාර්ථය. එතකොට ඒ නිසා මේ භාගතුන්ස දේශනා කරේ මේ මරණය ගැන නිතර නිතර සිහි කරන්න කියලා. සමාජයේ ජීවිතේට පිහිට පිළිසරණ සාදා ගන්නය කියලා. සමාජයේ ජීවිතේට යථාර්ථය කියන එක සිහි කරන්නය කියලා. සමාජයේ ජීවිතයේ තියෙන ඇත්ත ස්වභාවය ගැන සිහි කරන්නය කියලා. එතකොට මේ සත්‍ය සිහි කරන කෙනාට තමයි යන්නේ මේ ධර්මයේ කියන එක පවා කෙනෙකුට උපකාර වෙන්නේ නෝනින් ඉමසන්න. මේ ධර්මයෙන් පවා පිළිසරණ ලබා ගන්න උපකාර වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් අවසානයේ දේශනා කරනවා. මොකද්ද? ඒ තමයි අන්ධ භූතෝ අයන් ලෝකෝ තනුකෙස්ත විපස්සති. සකුන්තෝ ජාල මුත්තෝ අපෝ සග්ගාය ගච්ඡති. ඒ තමයි භාගතුන් දේශනා මේ ලෝක සත්වයාගෙන් බොහෝමයක් අන්ධයි කියනවා. අන්ධ භූතෝ අයන් ලෝකෝ සත්‍ය තේරෙන්නේ. තනුකෙත්ත විපස්සති යථාර්ථයේ සත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්මී ත්‍රිලක්ෂණය මේ ලෙඩවීම මරණය ශෝක කිරීම පරිදේව දුක් දුම්න සුසුම්හෙලීම් ගැන සිතන්නේ මේ විදිහට තමාගේ ජීවිතේට පිළිසරණක් මම සාදා ගන්න ඕනේ මම ඇති කර ගන්න ඕනේ කියලා සිහි කරන්නේ කිහිප දෙනයි කියනවා. අනිත් ලෝකයේ ඔක්කොම අන්ධ භූත අන්ධයි. ඒ සමහරලාට එයාලා අන්ධයි කියන්නේ මොකද්ද? මරණය ගැන සිහි කරන්න ඕනේ කියනවා. ඒක නරක සංකල්පනාවන් කියනවා. එයාලා අන්ධයි කරුණෙන්. ඊට පස්සේ අනිත්‍ය කියනවා. ඉතින් ඔය අනිත්‍ය කියනකොට අපිනේ කාලා බීලා ඉන්න ඕනේ කියලා අහනවා. අපිනේ දෙන්න ඕනේ කියලා අහනවා. මොන ධර්මයේද කියලා අහනවා. මේක තියෙන්නේ කාලා බීලා ඉන්න ඕන එකක් කියනවා. ඉතින් මිනිස්සු ওই විදිහට විවිධ දේවල් හිත තමාගේ ජීවිතේ යහපත සලස ගන්න නැතුව දැන් බාලසූරිය මෑණියන් තමන්ගේ ජීවිතේ යහපත හිතා ගන්න ඕනේ කල්පනාවන් හිතනවා. දැන් කොයි අම්මා තාත්තටද අර විදිහට කියන්නේ වෙන අම්මලා තාත්තලා තමන්ගේ තමන්ට දරුවන්ට හම්බෙන දරුවෝ ඒ කියන්නේ මුණුබුරු මිනිබිරියෝ ගැන හරි ආසාවෙන් හුරතල් කරන්න බලාගෙන ඉන්නේ ආච්චිලා සීයලා. කොහෙටවත් යවන්නේ. දැන් මේ අම්මා කියන්නේ මේ බාලසූරිය මෑණියන්ක අනේ ශාසනයට පූජා කරහල්ලා. ශාසනයට දෙන්න කියලා. එතකොට අනිත් ආච්චිලා සීයලත් එක්ක මේ අම්මගේ සංකල්පන වෙනස් නේ. ඒකෙන් තේරෙන පිනට ආසයි කියන එක. එතකොට බලන්න ආන්නේ ස්වභාවය කියන එක. ධර්මයෙන් ලැබුණු ජීවිතය කියන එක. එතකොට සමහරවිට අපි කියනවා අපි ලොකු ග්‍රැජුවේට් කළා, අපි අරව කළා, අපි මම ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් ඇහුවත් මේ ප්‍රශ්න ටිකට මෙහෙම උත්තර දෙන්න ප්‍රොෆෙසර්ට පුළුවන් වේද? ප්‍රොෆෙසර්ගෙන් අහනවා අපි ගිහිල්ලා. කොහේ ඉඳලාද ආවේ? ප්‍රොෆෙසර් කියේ මං ගෙදර ඉඳන් කාර් එකේ ආවෙත් කියයි. කාර් එකත් කියේ මං BMW එකක් එක්ක ආවේ කියයි. යන්නේ කොහෙද? යනකොට යන්නේ මගේ අනිත් කාර් එකේ ජගුවර් එකේ කියයි. ඔහොම උත්තර දෙයි. නමුත් ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයා බලන්න. යන්නේ කොහෙද? ඒ දන්නෙත් නැහැ. ඕක නේද යථාර්ථය.
ඒතර ආන්නේ යථාර්ථය සිහි කරන්න. තමාගේ ජීවිතේ ගුණධර්ම පුරුදු කරගන්න. අන්ධ වූ ලෝකයේ පැත්තට වැටුනොත් උපත තියෙන්නේ සතර පායේ. එක්ක නිරේ, එක්ක සත්තු අතර, එක්ක പ്രേත ලෝකේ, එක්ක අසුර ලෝකෙක. අපි සමහරවිට අපි ඒව විශ්වාස කරන්නේ නැති වෙයි. සමහරවිට අපිට පුළුවන් අපිට සුද්ධ කියලා දෙන ප්‍රෝටීන් මේ මස් වල ප්‍රෝටීන් තියෙනවා, බිත්තර වල ප්‍රෝටීන් තියෙනවා, මේදේ තියෙනවා, හාල් මැස්සගේ කැල්සියම් තියෙනවා කියන එක එහෙමම ගිලින්න අපිට පුළුවන් වෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු പ്രേත ලෝකෙ කොහෙද තියෙන්නේ කියලා අපිට අදාහ ගන්න තරම් මහා පිනක් නැතිව ඇති සමහර අයට. නමුත් ඒව කොහෙද තියෙන රහ කොහෙද තියෙන කිය පව් මත්තේම නැහිනේ හිටියොත් කොහෙද තියෙන්නේ කියන එක යාට ගිහිල්ලාම බලා ගන්න පුළුවන්. අන්න එදාට ප්‍රමාද වැඩි. අන්න එදාට බේරගන්න කවුරුත් ඉන්නේ නැහැ. නිරේ ගියාට පස්සේ බුද්ධ දේශනාවේ තියෙනවා දේවදූත සූත්‍රයේ භාගතුන දේශනා කළා යම රජුරු ඉස්සරහා ගිහිල්ලා වාඩි කරවනවා. ඊට පස්සේ මෙයා කරපු මනුස්ස ලෝකෙදි මෙයා කරපු පව්කම් ටික මෙයාට පේන්න ගන්නවා. එතකොට යම රජුරු අහනවා කොන මේවා පව් කියලා උඹට කියලා දෙන්න කෙනෙක් හිටියේ නැද්ද? එතකොට මනුස්ස ලෝකේ සතාට මොන සතාද කියන්නේ? මනු සතානේ. නිරේට ගියාට පස්සේ මනු සතා කතාවක් නෑ. යාට එතකොට කියන්නේ නිර සතා. අරකට අර නිර සතා කියනවා. අනේ මට හිටියා. මං පින්දහම් කියන එක ගණන් ගත්තේ නෑ. මං ඒවට ආගියව කර ඔහොම කියන්නේ වෙයි. මං වාද විවාද කර හිටියේ. දැන් අනේ නිරේ ගිහලා කොහෙද නිරේ තියෙන කිය මෙහෙ කී ඉන්න ඇති ලොකුවට. බිබි. නමුත් ගියාට පස්සේ එතනදී ලස්සනට පේනවන්න Tamanටම. එතකොට යම රජුගේ එහෙනම් මෙයා පව්. මේ පව් ටික උඹේ අම්මා උඹට කරලා දුන්නේව නෙමෙයි. උඹේ තාත්තා උඹට කරලා දුන්නේව නෙමෙයි. උඹේ ඥාතීන් උඹේ යාළුවෝ උඹට කරලා දුන්නේ උඹ විසින් තනියමම කරගත්තා විඳවපන් කියනවා. කීපු ගමන් යමපල්ලු උපපාතේකුනේ පහළ වෙලා ඉන්නේ. ඒ කර්මාන් රූපය යල පහළ වෙන්නේ. ඒ යමපල්ලු වෙනම අරගෙන යනවා. ගිහිල්ලා දේශනාවේ තියෙනවා කොහොමද? පොළවේ ඉඳන් වහලට ගිනි දැල් විදිනවා. වහලේ ඉඳන් පොළවට ඊට පස්සේ දෙපැත්ත බිත්ති දෙකේ මේකට ගිහිල්ලා දාන්නේ. දැන් අද නම් මේ පොඩ්ඩක් හරි පෙට්‍රල් ටිකක් හරි ඇඟට දාගෙන ගිනි කූරක් ගහගත්ත ගම ශනේන් පිච්චිලා මැරලා වැටෙනවා. එහෙම මැරෙලි නෑ. ඒ විපාකේ විඳවල අවසන් වෙනකම්ම දේශනාවේ තියෙන ඇට මිදුළු පිච්චිලම කියනවා. පිච්චි කෑ ගහනවා කියනවා. විඳවන්න තියෙන්නේ. පවක් කරන්න යන්නේ සුළු වෙලාවයි විපාක යන්නේ ඒකයි බරපතලයි කියන්නේ. ඒකයි භාගතුන දේශනා කළ සතු මැරීමෙන් වළකින්න. සොරකමින් වැළකින්න. පරදාර ස්ත්‍රීන් සේවනයේ වර්ධි කාම සේවනයේ වළකින්න. බොරුවෙන් වළකින්න. මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න කියලා. ඒක ගිහි කෙනෙකුට තියෙන්නේ. එතකොට ඒ නිසා අන්නේ වැළකීම නිසා රැස් වෙන පිනේ ආනිසංස විදියට අන්න භාගතුන දේශනා කරනවා. පින් කරපුගෙන හරියට කොයි වගේද? හිසිරි තිබිච්ච බරක් බිමට වැටෙන්නේ යම් වෙලාවක් යනවද? ඊට වඩා ෂණයෙන් දෙව්ලොව උපදිනවා. සුගතිය යනවා. දානය, සීලය, භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් කරගත්ත කෙනා. එතකොට අන්න ඒකයි. ඒ නිසා ඒ යථාර්ථය ගැන සත්‍ය ගැන සිහි කරන්න. අපේ මරණය දැන් ඔන්න මෑණියන් මිය ගියා. මෑණියන්ගේ ජීවිතේට මෑණියන් පින රැස් කරගත්තා. දැන් අපි කල්පනා කරන්නේ අපේ ජීවිතෙත් මේ අම්මට වෙච්ච දේම අපිට වුණොත් ඊළඟ වෙලාවේ මට මොකද වෙන්නේ කියන එකයි. අන්න ඒ නිසා මේ යථාර්ථයන් ගැන නුවණින් විමසමින් තමගේ ජීවිතයට පිහිට පිළිසරණ සලස ගන්න ධර්මයේ තුලින් උත්සාහ කරන්න ඕනේ. ගුණයකින් අපි හැමෝම ඉහළට ඔසවලා තියයි. ඉතින් ඒ නිසා මේ විදිහට ගුණධර්ම එකතු කරගෙන ගෞතම බුදුසසුනේ පිළිසරණ ලබා ගන්න ඔබ අප හැම දිනාටම වාසනාව ලැබේවා.